උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පනාන වැලිගපොළ බලංගොඩ පදිංචි GM ජයසිරිනා මෞතුමිය BW චන්ද්‍රාවති BW ශ්‍රියානි යන ඥාති පිරිස විසින් දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මීට වසර 2කට පෙර මියගිය BW පීටර් ස්වාමිපුරුෂයාට පියතුමන්ට මේ උතුම් කුසල ආනිසංස බලයෙන් පරලොව ජීවිතයේ සුවපත් වේවා. ඉක්මන් භවයකදී ධම් අවබෝධ කර සසර දුක් කෙලවර කර ගැනීමට හැකි වේවා. MM ලයිසා මෞතුමියටත් GM සෙමානිස් පියතුමන්ටත් පොඩිසිඤ්ඤෝ මහතාටත් පොඩිනෝනා මහත්මියටත් පින් බලාපොරොත්තු වන ඥාතීන් සිටින මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. අධ්‍යාපනය හදාරමින් සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරි හංසිකා ගාල්ල ඉංජිනේරු පීඨයේ දිස්නක ඉමල් මොරටුව ඉංජිනේරු පීඨයට තේරී සිටින ඉෂාර දිල්ෂාන් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින සමිතා යන දූදරුවන්ටත් දෙනුවන් ගවිඳු මල්ෂා වරුණ යන දරුවන්ටත් සදිස් අශානි දරු දෙදෙනාටත් අධ්‍යාපනය හොඳින් කරගෙන යාමට සියලු බාධක දුරු වී අපල දුරු වීමට මේ උතුම් පින් අනුමෝදන් වේවා. ආරක්ෂක අංශයේ සේවයේ නියුතු රොෂාන් ඉන්දික දරුවා ඇතුළු සියලු නිලධාරීන්ටත් මෙම වසංගතයෙන් ජනතාව ආරක්ෂාව කරගැනීමට සහාය වන වෛද්‍යවරුන් සහ හිද සේවයේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලු දෙනාටත් මේ කුසල් වලින් ජනිත වන පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සිල් ගුණ දහම් වඩවන ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමටත් දායකත්වයේ දරු සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය ලැබීමටත් මේ පින් පාරමිතාවක්ම වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනව්හාතෝ ඊතෝ ආග අනනුඤ්ඤාතෝ ඊතෝ ගතෝ යතහාගතෝ තථාගතෝ කාතත් පරිදේවනාති. අනුග්‍රහක භවතුන් මූලිකව සිටින්නා වූ එම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙන සදහැවර පින්නතනි. ඉහතින් සඳහන් ගාථාව සමාජයේ හුරු දෙයක්. මේක බොහෝ විට ඔබ අසා ඇත්තේ භාවිතා වෙනවා අවමගුල් උත්සවවලදී. අවමගුල් උත්සවවලදී යමෙක් අසීමාන්තිකව අඬනවා වැළපෙනවා නම් ඒ බඳු අවස්ථාවකට ගැලපෙන පරිදි අරුතක් ඉදිරිපත් කිරීම තමයි මේ ගාථාවේ තිබෙන්නේ. නමුත් මම මේ ගාථාව මාතෘකා පාඨය වශයෙන් ගත්තේ ඒ ටික කියන්න නම් නෙවෙයි. ඊට වඩා එහාට දේවල් මට මේවායි පේනවා. ඒ අනුව මේකේ තියෙන ගැඹුරක් විග්‍රහ කරන්න තමයි මම මේ ගාථාව අරන් තිබෙන්නේ. මේකට ඈඳී පවතිනවා මගේ මතකයේ පවතින ගාථාවකුත්. දැන් ඔය ගාථාවේ තේරුම සරලව මෙහෙම ගත්තොත් මව්කුසට එනවනේ දරුවෙක්. එතකොට අපි අහවලාට එන්න කියලා ආරාධනා කරලා එනවා නෙවෙයි. ඒක තමයි අනව්හාතෝ ඊතෝ ආගෝ කියන එකේ තේරුම දෙන්නේ මෙහාට ආවේ අපේ ආරාධනයක් මේ ඇතුව නෙවෙයි. ඒ වගේම ජීවත් වෙලා අවසන් වෙලා අපි කාටවත් මැරෙන්න කියන්නේ නැහැ, පරලෝ යන්න කියන්නේ නැහැ. අකමැත්තෙන් අපෙන් ඥාතික් වෙන් වෙන්නේ. අපේ අනුදැනුමකින් තොරවම මෙහෙන් ඊතෝ ගතෝ කියන්නේ මෙහෙන් ගියා කියන එක. ඊළඟ පදෙත් පැහැදිලි කරන්නේ ඔය තථාගත පදයක් එහෙම නෙවෙයි. ඒක යතා ආගතෝ තථාගතෝ කියලා. යතා කියන්නේ යම් පරිදි මෙහාට ආවාද ඒ කියන්නේ අනුදැනුමකින් තොරව ආවා නොදන්නවා ගියා. ඥාතියෙකුගේ ඉපත මේ යාම තමයි යෝකේ තියෙන්නේ කියලා තමයි එහෙම කතා කරන්නේ. ජීවත් වෙලා ඉන්න අය කා තත්ත්ව පරිදේවනා මොන කාරණයකටද මේකට අඬන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් ඒක ගැලපෙන්නෙත් එහෙම අවමගුලකදී මේගේ ඥාතියෙක් වෙනුවෙන් අඬන වැළපෙන අවස්ථාවකට. එහෙම වුණොත් ඉතින් බණ ටික එතනින් ඉවරයි කියන්න දෙයක් නැහැ. නමුත් මේකට මට මතක් වුණ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ලෝකේ තියෙන සියලුම ආගමික පොත්පත් කියවපු අය වශයෙන් අපිට එක එක දේවල් දැකලා අහලා මතකයේ පුරුද්දේ තිබෙනවා. ඔය වසර 40ක් විතර තිස්සේ
මේ කියවපු රසවිඳපු කතන්දර වගේක් මගේ ළඟ තියෙනවා. ඉඳලා හිටලා මට මතක් වෙනවා. මට මේ ජපානයේ තිබිච්ච කතන්දරයක් වශයෙන් පෙන්නන්නේ ජපාන් සෙන් කතා කියලා මේ එකක තියෙනවා මෙන්න මේ වගේ කතාවක්. ඒකයි මේකයි සම්බන්ධ කරන්නයි මම මේ සූදානම් වෙන්නේ මෙයාට තේරුම් ගන්න. ඒ කතාවේ සඳහන් වෙනවා එක්තරා වයෝවෘද්ධ මෑණි කෙනෙක් ජීවිත අවසානයේ මරණාසන්න භාවයට පත් වෙලා ඇඳක සිටියයි කියලා. මෙතෙන්ට වැඩම කරා වූ ස්වාමින් වහන්සේ නමක් ඇයට කිව්වයි කියලා තියෙනවා ඔබතුමියට මම උදව් කරන්නද කියලා. එතකොට එතුමිය සතු දැනීම තමයි ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ මම මෙහාට එනකොට කියලා ආවෙත් නැහැ මෙහෙන් කියලා යන්නෙත් නැහැ කියලා කිව්වයි කියලා. අර පද දෙකට තමයි මම අර යථාගතෝ අනවහාතෝ ඊතෝ ආග අනඤ්ඤාතෝ ඊතෝ ගතෝ කියන පද දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වුණාට භික්ෂුන් වහන්සේ නැත්තම් ස්වාමින් වහන්සේගේ උත්තරය වෙන එකක්. ඔබතුමිය හිතනවා නම් මෙහාට යනවා කියලා හරි ඒක වැරදිලා කිව්වලු. මම ඔබතුමියට කියලා දෙන්නම් යාමක් ඒමක් නැති මග කියලා තමයි මේ කතාව අවසන් වෙන්නේ. මේවා ඔස්සේ අපි බොහොම හිතන අය. අපට විවේකයේ තියෙනවානේ. සිව්පස්සේ ලැබෙන නිසා නිදහසේ ඉන්න නිසා ධර්මයටම යොමු කරලා සිත තියෙන නිසා ඒ වගේම මාධ්‍ය 7-8ක ධර්ම දේශනා කරන්න ධර්ම දේශනා සකස් කරන්න ඕන නිසා මේවා අපේ අවධානයට නිරන්තරයෙන් යොමු වෙනවා. ඒ යොමු වුණාම අපි හරිම රසයක් විඳිනවා, දහම් රසයක් විඳිනවා. ඒක ඔය ගීතයක රසය වගේම නෙමෙයි. මේවා ඇතුළත් කරලා තියෙන දේවල්. ඉතින් එතකොට එහෙනම් මේ කතාව විවරණය කරපුවාම අපිට මේ ගාථාව තුළ තියෙන ගාථාව ගත්තේ මේකට සම්බන්ධ කරන්න මේ කතාවේ තියෙන කාරණාව අපි හොයාගන්න වෙනවා. දැන් බලන්න අපේ මේ බුදු සමය තුළ අපි කතා කරනවා ඕනෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් එක මියයාම කියනවට වඩා අපි සඳහන් කරන්නේ පරලෝ යනවා කියලා. පරලෝ සැපත් වෙනවා, පරලෝක ප්‍රාප්ත එහෙම කතා කරනවා. අපවත් වී වදාළ පරලෝක කියන එකෙන් කියනවා වෙනත් ලොවක් කියන අර්ථයක්. පර කියන වචනේ අන් අය වෙනත් කියන අර්ථය ගන්න පරලෝ එතකොට වෙනත් ලෝකට යනවා කියලා තමයි එකෙන් කියවෙන්නේ. මැරෙනවා කියන එකෙන් එක කියවෙන්නේ නැහැ. මැරුණාම ඉවරයි කියලා තමයි කියවෙන්න පුළුවන්. නමුත් බෞද්ධයින් පරලෝ යාම කියන වචනේ පාවිච්චි කරන්නේ එහෙනම් ජීවිතේ මෙතනින් ඉවර නෑ කියන එක. එතකොට අපට පරලෝ යාම කීයක් තියෙනවද හැමෝටම මුණුඟක් නෑ එකයි තියෙන. නමුත් මිනිස් සමාජයට ගත කරන ජීවිතය අනුව පරලෝ යාම කීයක් තියෙනවද කියලා ඇහුවොත් එහෙම මම සාමාන්‍යයෙන් මම පැහැදිලි කරන ආකාරයට කියනවා Taman ගත කරන ජීවිතය අනුව යමෙකුට පව් එකතු කරන්න පුළුවන්. ඒක අපි කියනවා පව් සිද්ධ වෙනවා නැත්නම් පව් රැස් කරනවා කියලා. පව් රැස් කළොත් පව් හේතුවේ ඵලයේ වශයෙන් පරලෝ යාමක් සිද්ධ වෙනවා. එතකොට පවෙන් පරලෝ යාම. ඒ වගේම කෙනෙක් මම මේ කතා කරන්නේ ආර්ය පුද්ගලයෝ ගැන නෙවෙයි සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෝ ගැන. ඒ වගේම පිනට යල්මෙන් යුක්තව පින් රැස් කළොත් යම්කිසි පුද්ගලයෙක් එතකොට ඔහුට පින හැමති හේතුවේ ඵලයේ වශයෙන් පිනෙන් පරලෝ යාම හමු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටි අය gedara dora අතහැර ගොස් කැලේට සද්ධර්මයක් පාවිච්චි කරන්නේ නැතුව බලින් කෙලෙස් යටපත් කරලා ධානා කුසල් කියලා જાතියක් උපදවා ගත්තා. ඒවත් අර වගේම જાතියක් අරට වඩා සැප විපාක වැඩි. එතකොට ඔවුන්ට ධානයෙන් පරලෝ යන්න සිද්ධ වුණා. එතකොට පවෙන් පරලෝ යාම සතර අපාය හතරෙන් උත්පත්තියෙන් එකකටත් පිනෙන් පරලෝ යාම මිනිස් ලෝක සහ දිව්‍ය ලෝක හයෙන් එකකින් උත්පත්තියකටත් ධාන වලින් පරලෝ යාම රූපී අරූපී බඹතල 20න් එකකටත් යන්න සිද්ධ වෙනවා. කවුද ගියේ? කවුරුත් ගියේ නෑ. මේ කය අපි ආදාහනය කරනවා නැත්නම් භූම දහනය කරනවා අපේ බුදුදහමේ ඉගැන්වීම් වලට අනුව මේක අපිට ප්‍රශ්නයක්වත් නෙමෙයි. කය විඳී සිදුවන මරණයෙන් පසු පව් හේතුවේ ඵලයේ වශයෙන් දුගතිගාමී වීමටත් පින් හේතුවේ ඵලයේ වශයෙන් සුගතිගාමී වීමටත් සාමාන්‍යයෙන් එතන පොඩි වෙනසක් කරන්න වෙනවා. අඩු ඥානයේ සහ සීලයේවත් අඩු පිනේ ඵලයේ වශයෙන් මිනිසුන් අතරත් ඉහළ දානයේ සීලේ විපාක වශයෙන් දෙවියන් අතරත් ධාන කුසල් වල විපාක වශයෙන් බඹලවත් මේ ඔක්කොම පරලෝ යාම. එතකොට කෙනෙක් ගියේ නැහැ. ඒ වගේම එහෙමනම් කෙනෙක් මව්කසට එන්නෙත් නැහැ. කෙනෙක් එනවා කියලා ගන්න බෑ අපට ඒකට. අපෙන් අහනවා කවුද මොනවද යන්නේ පරලෝට එහෙම කියලා. ඒ ඉතින් අපේ ඇසේ දැක්මට මේක තේරුම් ගන්න බැරි නිසායි. බුදු සමය උගන්වන්නේ හේතුඵල න්‍යායක්. කෙනෙක් යනවා නෙමෙයි. ඒ නිසා පව් හේතුවේ ඵලය, පින් හේතුවේ ඵලය, ධාන හේතුවේ ඵලය කියන මේ හේතුඵල න්‍යාමයයි තියෙන්නේ. එතකොට එහෙනම් මව්කුසකට
දරුවෙක් එනවා කියන එකේ තේරුම ඒ අතීත පාප කර්ම ශක්තියක් පුණ්‍ය කර්ම ශක්තියක් බොහෝ විට පුණ්‍ය කර්ම ශක්තියක් තමයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. අපි දන්නා වූ මව්පියන්ගේ එක්කීමෙන් පසු මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ මේ තුන්වැන්නා. තුන්වැන්නා කියන එකෙන් කවුරු හරි එනවා කියන එක කියවෙන්නේ නැහැ. පාප කර්ම ශක්තියක් සම්බන්ධ වෙනවා. ඒ පාප කර්ම ශක්තියට පුණ්‍ය කර්ම ශක්තියට සම්බන්ධ අතීත ලෝකයක් තියෙනවා. අපි කියමුකෝ මෙහි ජීවත් වෙනකොට ඔහු මව්පියන්ට ආදරය කරලා සමාජයට යහපත් දේවල් කරලා ආගමික කටයුතු කරලා හිටියයි කියලා. ඔහුගේ සිහින ලෝකයක් ඒකමයි. එහෙනම් ඔහු නිින්ද යනකොට නිින්ද යනවා වගේ මරණින් පරලොසපත් වන්නේත් ඒ හදාගත්ත මනෝලෝකයෙන්. කය අදාරුණාට ඔහුගේ අර මනෝලෝකයේ තියෙනවා. මේ මනෝලෝකයේ හීන දකින්නවා වගේ දැකීමක් සිද්ධ වෙනවා ඊට පස්සේ මව්කුස තුලත් මාස 10ක් තිස්සේ ඇහැරෙන්නේ නැති හීනයක් ඒක. මෙහෙනම් දවස් පැය 6කින් 7කින් ඇහැරෙනවානේ. ඒ මාස 10ක් තිස්සේ අර කලා වූ දේවල් අතින් පයින් කලේ නැති වුණාට සිතින් කරනකොට ඒ යාම් ඊම් ඒ කෑම්බීම් ඒ කටයුතු වලට අනුව තමයි මව කුසක් තුළ කය හැදෙන්නේ. මවට සහ පියාට විතරක් කයක් හදන්න බෑ මනෝද්වාරික චිත්ත පරම්පරාවක් නැත්නම්. ඒ භෞතික වාදීන්ගේ අදහස්. ඒ නිසා මේ තුන්වැන්නාගේ පැමිණීම බුදු සමයේ අරුණාම ලෝකේ ආගම් වල උගන්වන්නේ නැහැ. උගන්ට එක පැහැදිලි නැහැ. ඔවුන් ඊට පස්සේ අම්මා තාත්තා එක්ක නිසා දරුවෙක් හැදෙනවා කියලා කතා කරනවා. ඊට පස්සේ එහෙනම් ඉතින් අම්මගෙන් ගතු වෙච්ච දෙද තාත්තගෙන් ගතු වෙච්ච දෙද ආත්මය කියලා මං අහනවා. ආත්මයක් නේ උන් ඊට පස්සේ පරලෝ යනවා කියලා කල්පනා කරන්නේ. ආත්මය හැදෙන්නේ කොහොමද එහෙමනම්? අන අපට වෙනවා අතීත කර්ම ශක්තියක ඵලය තමයි මේ දරුවයි කියලා කියන්නේ. එහෙනම් දරුවා මල් කුසේ ඉන්නද්දි හීනෙන් දුක් වේදනාව වින්දොත් මනෝද්වාරේ ඇඟ කළු වෙලා උපන් ලප සහිතව උපදීවි. දරුවා සතුටින් හිටියොත් ජීවිත කාලය පුරා මාස 10 පුරාම දරුවා ලස්සන දරුවෙක් වෙලා උපදී. ඒ දෙකම බලන්න අර හිත ඇතුළත තිබුණා වූ ප්‍රීතියට සහ දුකට අනුවනේ. එතකොට කවුරුත් ආව නෙමෙයි එහෙනම් කර්ම ශක්තිය සංසාරේම විග්‍රහ කරන්නේ මම මෙහෙමයි. සංසාරේම කර්ම විපාක. පාප කර්ම දුක් විපාක. පුණ්‍ය කර්ම ලෞකික සැප විපාක. ධාන කර්ම ධාන විපාක. එතකොට ඒවට කියන්නේ අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. මේ අபிසංකාර රැස් කිරීම තුළ තමයි මේ අනාගත සසර හැදෙන්නේ. අන්න එතකොට අර මෑණියන් කියපු කතාව තමයි එහෙනම් මෙහාට මේ කියලා ආවෙත් නෑ වගේ කර්ම ශක්තියක් කරන ප්‍රතිසන්දි ලැබුවා. ගත කරන ජීවිතේ එක් රැස් කළා වූ කර්ම ශක්තියට අනුව ජීවිත අවසානයේදී ඒ අරමුණෙන් ප්‍රතිසන්දි ලැබෙනවා එහාට. යථාගතෝ තථාගතෝ. නමුත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරවා දාරන සිද්ධිය තියෙනවානේ. එහෙම කවුරු හරි ආවා කියලා හිතනවා නම් හරි යනවා කියලා හිතනවා නම් හරි වැරදිලා කියලා. මටත් හිතෙනවා මේ සංසාරේ මේ අපි මැරෙන්නේ උපදින්නේ ඇවිදින්නේ වැරදිලා කියලා. අන්නේ වැරද්ද නිවැරදි කරන්න තමයි බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ. අපි මේ වැරද්ද තුල හරි එකක් හදාන ඉන්නවා. ඒ නිවැරදි එක පැහැදිලි කරලා දෙන්න සමත් අය අපට පසුගිය සේවස් ගණනාවක් තුල හමු නොවු නිසා කියලායි මම උපකල්පනය කරන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න. ඔබේ මව්පියන් හෝ මව්පියන්ගේ මව්පියන් හෝ බුදු සාසනයට සම්බන්ධ හිටපු අය. ඔවුන් විහාරස්ථානයක් ඇසුරු කළා, ඒවා ඉදි කළා, අවමගුල් කටයුතු කරගත්තා, පිරිත් දේශනාවන් කරගත්තා, පින් කළා. ඔවුන්ගෙන් ඇහුවොත් එහෙම ගෞතම සාසනයට නිවන් බලාපොරොත්තු වෙනවද කියලා අනේ නැහැ. අපි මේ පින් කරන්නේ අනාගත බුදුහාමුදුරුවෝ පහළ වුණාම එදාට නිවන් දකින්න බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්න කියලා. අර අපි යන්න පාරක් නේ හදාගෙන ඉඳලා තියෙන්නේ. සමස්ත බෞද්ධ සමාජයේම සේවසකට දෙකට පෙර පරලෝ යන්න ලෑස්ති වෙලා තමයි හිටියේ බෞද්ධය වශයෙන්. ඒකට අපිට එහෙනම් අර යාමක් තියෙන මග තමයි තිබෙන්නේ. නමුත් අර භික්ෂුන් වහන්සේගේ ස්වාමින් වහන්සේගේ දර්ශනය තමයි යාමක් ඒමක් නැති මගක් තියෙනවා කියන එක. එහෙනම් යාමක් ඒමක් ඇති මගේ පළවෙනි පියවර වශයෙන් අපි මොකද්ද තේරුම් ගන්න ඕන? යාමක් ඒමක් තියෙන මගේ හොඳ පැත්ත තේරුම් ගන්න ඕන. ඇයි මේක යාමක් ඒමක් කියන එකේ තේරුම පව් හේතු වල පව් ඵලයේ පව් විපාකයේ, පින් හේතු වල පින් විපාකයේ, ධාන හේතු වල ධාන විපාකයේ මේ යාමක් ඒමක් සිදු වෙන හැටි. එතකොට එහෙනම් අනාගතය සකස් කර දෙන්නේ රැස් කරන පව් විසින්, රැස් කරන පින් විසින්, රැස් කරන ධාන කුසල් විසින්. පව හෝ පින හෝ ධානයේ මේ විපාක වාරයට හේතු ඉතුරු කරලා නැත්නම් සතෙක් නැති වෙන්න පුළුවන් සතර යන්න. හේතු පව් හේතු වල පව් ඵලය, පින් හේතු වල පින් ඵලය, ධාන හේතු වල ධාන ඵලය. ඒ ඔක්කොම හේතුඵල න්‍යායක්. නමුත් පව් පින් හේතු නැති හේතුවේ ඵලය මොකක් වෙයිද? අන්න එහෙමයි අපි හොයලා බලන්න ඕන. එතකොට මේ தත්ත්වයන් තේරුම් ගැනීමේදී සංසාරයේ කියන ගමනේදී මට නම් තේරෙන්නේ මෙහෙමයි.
මේ සසරක් තියෙනවා නෙමෙයි. මතක තබා ගන්න. හොඳ ළමයි දෙන්නෙක් ඉපදුනා කියලා කල්පනා කරන් නියොන්නන් වශයෙන් පවුලක. එහෙම නැත්නම් සත්තිකුම්භ ජාතකයේම තීරණය කරන්නකෝ. හිමාල වනේ හිටියා වූ ගහක මේ අපි ඉගෙන ගත්ත ජාතක කතාවේ ගිරව් දෙන්නෙක් වැඩෙනවා. දෙන්න එකම්මගේ දරුවනේ. නමුත් මේ සුලිසුලකින් වැටෙන්නේ දෙපැත්තකට මල් ගොඩකටයි ආයුධ ගොඩකටයි. දැන් මල් ගොඩේ හැදිලා පුෂ්පක ගිරවා යහපත් වචන කතා කරනවා. ආයුධ ගොඩේ හැදිලා අනිත් ගිරවා ගහපියව මරපියව කියනවා. ගෙනාපු එකක් නෙමෙයි එතනින් එහා පැත්තට ඇසුරු තුලින් වෙනස් වුනේ. අන්න ඒ වගේ මේ එක දරුව දෙන්න වුණත් ඊට පස්සේ කරන කියන කාරණාවලට අනුව ඔහුගේ අදහස් වෙනස් වීම තුළ ඔවුන්ගේ මනස වෙනස් වෙනවා. බොහෝ විට නිවුන් දරුවන් එක සමාන වෙනවා අදහස් අතින්. නමුත් අපි උදාහරණයක් වශයෙන් ගත්තේ අන්නේ කරන කියන ක්‍රියාවන්ට අනුව චිත්තාභ්‍යන්තරය සකස් වීම සිද්ධ වෙනවා. ඒක මින් පෙර චිත්තාභ්‍යන්තරයක් තිබුණ නිසා තමයි මව කුසකට ආවේ. එතකොට මව කුසක ගවයෙකුගේ හෝ සුනකයෙකුගේ හෝ අපේ මව කෙනෙකුගේ පුතින්ට නම් මේ අතීත චිත්ත පරම්පරාවක සිහින ලෝකයක් තියෙන්න ඕන. ඒක තමයි මාස ගණනක් තිස්සේ දකින්නකොට කයක් හැදෙන්නේ. එහෙම නැත්නම් සිදු වෙන්නේ මොකද්ද? අර සිහින ලෝකයේ තියාගෙන പ്രേත භූත දිව්‍ය ඕපපාතික ප්‍රතිසන්දිය කියන. එතකොට කයක් හැදෙන්නේ නැහැ. අර මනෝ ලෝකෙමයි තියෙන්නේ. කයක් හදාගන්න විදිහක් නැහැනේ අදාළ දේවල් නැති නිසා. නමුත් අර හදාගත්ත පාපකාරී පුණ්‍යකාමී ලෝකයේ තියෙනවා. මේක තේරුම් ගන්න ඕන. අපි හිතන්නකෝ ඔබට නිින්දෙන් මලගෙදරක් සිදු වෙලා තියෙනවායි කියලා ඔබ සන්තෝෂෙන්ද ඉන්නේ. අඬන අදුරනවා වැළපෙනවානේ නිින්දෙන් මම මේ කියන්නේ. නිින්දෙන් මගුල් ගෙදරක ගිහින් ඉන්නවා කියලා හිතන්න. ඒක සිහිනයක් කියලා හිතෙනවද? මගුල් ගෙදර තියෙන සියලුම සතුට තියෙනව නේද? සිහින ලෝකය කියලා නෑ මේ හදාගත්ත ලෝකයේ වේදනාව නැත්තම් විඳීම සැප දුක දෙකම තියෙනවා. ඒක හදාගත්ත ලෝකයක් නේද එහෙනම්? බාහිර ලෝකේ නැති වුණාට නිින්ද ගියාම තියෙනවා. බාහිර ලෝකේ නැති වුණාට මරණයටපත් වුණාම අර හදාගත්ත ලෝකයේ තියෙනවා. මෙන්න මේ ඇස කන නාසය දිවකය විසින් හදා දෙන්නා වූ ලෝකය අපට ආවේනිකයි. ඒක මනෝ ලෝකයක්. මේ නිසා එක තැනක තියෙනවා අධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය බව දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ අධ්‍යාත්මික ආයතන 6 කියන්නේ ඇසටයි කනටයි නාසයටයි දිවටයි කයටයි හිතටයි. ඒ කියන්නේ මේ අක්සි ගෝලය කියන එක නෙමෙයි. අපිට අහුවෙන කම් පෙත්ත කියන එක නෙමෙයි. ඇඟිල්ලකින් අහුවෙන නාසය කියන එක නෙමෙයි. මේ අරමුණු ගන්න පුළුවන් හැකියාව. ඇසේ නම් පෙනීම, කනේ නම් ඇසීම, නාසයෙන් නම් ගඳ සුවඳ දැනීම, දිවෙන් නම් රස. ඒකට තමයි මේ ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ. එතකොට මේවා හදාගත්තාම තමයි අපිට පරලොවක් තියෙන නිසා ආධ්‍යාත්මික මෞකුසක කයක් සකස් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට ඒවට හම්බ වෙන බාහිර ආයතන කියන්නේ ඈතින් තියෙන රූපෙට එහෙම නෙවෙයි. ඒක බාහිර ආයතන කියලා ගන්න බෑ. ඒකේ උදව්වෙන් අපේ ඇසේ පහළ වෙනවා රූපයක්. ඒ බාහිර ශබ්දයේ උදව්වෙන් අපේ කනේ පහළ වෙනවා රූපයක්. ඒක එතන පහළ වෙන චෛතසිකයටයි රූප රූපේ ශබ්ද රූපේ කියන්නේ. අපි මේවා ගැඹුරින් හදාරන්න නැති වුණාම රූප රූපේ ඈත තියෙන එකක්, ශබ්ද රූපේ ඈත තියෙන එකක් කියලා කතා කරනවා. නෑ. සත්වයා විග්‍රහ කිරීමේදී ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි, විඥාන 6යි කියලා 18 ධාතුවකට බෙදෙනවා. ඒක අපි ළඟ තියෙන්න ඕන එකක් අරම ලෝකේ තියෙන එකක් නෙමෙයි. 18 ධාතු කියලා කියන්නේ ප්‍රසාද 6යි. ඇස කන නාසය දිවකය. ඒකට හම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ 6යි. චක්කු සෝත ගාන ජීවහා විඥාන 6යි. ඒක ඔක්කොම අපි ළඟ තියෙන්න ඕන. මෙන්න මේ 18 ධාතුවක් නිසා තමයි කෙනෙකුට සසර ගමනක් තියෙන්නේ. 18 ධාතුවට එන දේවල් වල අපි හදාගන්න ලෝකේ බාහිර එකක් නෙමේ වාස්යෙන් හිතේ හදාගන්න දෙයක්. අන්න ඒක තමයි මේ අර අම්මගේ අදහස සහ අර ගාථාවෙන් කියවෙන්නේ අපි මෙලොව ජීවත් වෙලා හදාගත්ත ලෝකයක් තියෙනවා මනෝද්වාරයේ. ඔබ සිල් රන් රකින්නේ, ඔබ වන්දනා නම් කරන්නේ, ඔබේ හීන ලෝකෙත් බොහොම සුන්දරයි. ඔබ සුදු ඇඳුමක් ඇඳගෙන සමාජයට පෙන්වමින් රටට කරන්නේ හොරමැරකම් තක්කඩි කන්නම් ආණ්ඩුවට කරන්නේ බොරු නම් එහෙනම් ඔබේ සීසන් ඇතුළෙත් ඒ ලෝකේ තමයි තියෙන්නේ. මෙහෙම මග හරියට අරකින් මග අරින්න බෑ. මොකද යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං. පරලෝ යන්න වෙන්නේ අර හදාගත්ත ලෝකේ. මෙන්න මේක තමයි බුදු සමයේ පළමුවෙන්ම උගන්වන්නේ පවට බිය වෙන්න. මොකද කවුරුත් ඕන නැහැ විපාක විපාක සංසාරයේම කර්ම විපාක නම් පව විපාකේ ලබා දෙනවා. ඒක මෞකුසක හරි ඕපපාතික ප්‍රතිසන්දියක හරි ඕන තැනක. දැන් හීන ලෝකෙන් අපට ඇතෙක් හෝ ණයෙක් හෝ දැක්කොත් එහෙම මේ හීනයක් අපට පේන්නේ උට බය වෙන්න දෙයක් නැහැ කියලා හිතනවද? නෑ ණයා නම් බේරෙන්න කෑ ගහයි. ඇතෙක් නම් අපි බේර ගන්න කියලා කෑ ගහවි. ඒ වගේ ලෝකයක් තියෙන්න බැයිද පරලෝකීය අපාගත සත්වයින්ට? අවුරුදු 400ක් 1000ක්ම තමන් කරන වැරදි ඔස්සේ පෙනි විඳවනවා නම් ඒක මානසික දුකක් නෙවෙයිද? ඒකට තමයි අපාය කියන්නේ.
අපට යන්න පොළොව හදලා පොළොවට හදලා තියෙන එකක් එහෙම නෙමෙයි. නැති එකකුත් නෙමෙයි. තමන් පාප කර්ම කරලා හිතේ හදාගත්තාම දුක්ඛිත ලෝකේ ඊට අදාළ අපි භාෂාවෙන් කියනවා නම් ඉඹුල් ගහ හරි, ඊයත හරි, ලෝදිය හරි, කොටන සත්තු හරි මේ සේරම මනෝමූලිකයි. අපි මේක තව තේරුම් අරන්නේ. එහෙම තේරුම් ගත්තාම තමන් හදාගත්ත අපායකට යන්නේ. හදාගත්ත අපායකට යනවා වගේම පින්කම් කරන පුද්ගලයා හදාගත්ත කාමසුගතිකටත් යනවා මිනිස්සුන් අතරට හෝ දෙවියන් අතරට. ධානකසල් උපදවාගත්තොත් ධානයෙන් පරලෝකීන් හදාගත්ත බඹලවලට යනවා. සසර හදනවා අපි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පව සහ පින සහ ධානය ඔස්සේ සසර මේ ටික ආදාන හිටියා. උන්වහන්සේ හැදුවා නෙමෙයි. මිනිසුන්ගේ සිතේ පරිහානිය සහ දියුණුව තුළ මේ සසර හදන් හිටියා. මතක තබා ගන්න. එහෙමනම් හදාගත්ත සසරක් අපි විඳවනවා. දැන් මේක බුදුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකල් අපි ඔක දන්නේ නැහැ. අපිට ඉතින් ඔය බුදු සමයේ පුනර්භවයක් පෙන්වන නිසා අපි විශ්වාස කරනවා. අනිත් ආගමික අයත් පුනර්භවය විශ්වාස කරන්නේ නැති වුණාට ජීවිතය කෙලවර කරන්න කැමති නැහැ මරණයෙන්. ඔන්න ඉන්න ඕන තව එහාට. ඒකෙන් පෙන්වන්නේ එහෙනම් භවයට ඇල්ම තියනවා කියන්නේ. ඒ ඕනකම තමයි අනාගත සසර හකස් කරන්නේ එහෙමනම්. මේ කාරණාව තේරුම් ගත්තයින් පසුව පළවෙනි ප්‍රතිපදාව තමයි යනවා මෙහාට එනවා මෙහෙන් යනවා. මොනවා නිසාද? අන්න හොයාගන්න වෙනවා. මේ ජාති මරණ ලබා දෙන්නේ මොනවා නිසා කියලාද තථාගත බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ? අපි හොයාගනිමුකෝ තව ගාතාවක්. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මේ සත්වයින්ගේ උපදීම මරණය ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදාය මුච්ඡන්ති. ඔබට පුළුවන් නම් උපාදානෙන් මිදෙන්න ජාති මරණ නැහැ. එහෙනම් ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදාන විසින්. අන්න දැන් අපි ගලපමු මේක. අපායට යන්නේ මොනවා නිසාද? එහෙනම් පව්වල උපාදානය විසින්. දිව්‍යයන් අතර හෝ මිනිසුන් අතර උපදින්නේ පින්වල උපාදානය විසින්. බඹලෝ උපදින්නේ ධානයේ උපාදානය විසින්. පවට වඩා පින හොඳයි, පිනට වඩා ධානය හොඳයි. නමුත් උපාදානය නරකයි. අපේ බෞද්ධයෝ දන්නේ පව් හොඳයි, පව් නරකයි, පින් හොඳයි කියන්නේ. සම්මත සමාජයට අනුව. ත්‍රිපිටකය පරිහරණය කරලා බලපුවම මට තේරෙන්නේ උපාදානය නරකයි, උපාදානයෙන් මිදීම හොඳයි. අපේ බෞද්ධයෝ දන්නේ පව් පාපය, පින හොඳ දේ කියලායි. ත්‍රිපිටකය පරිහරණය කරාම මට තේරෙන්නේ උපාදානය පාපයයි, උපාදානයෙන් මිදීම කුසලයයි. මෙතෙන්ට මේ සමාජයේ එන්න ඕන දැනුවත් වෙලා. ඔය පාරම්පරික වචන වලට හිර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ සියල්ල කියවලා සූත්‍ර සියල්ල ගලපා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙහෙම බය නැතුව කියන්නේ. එහෙනම් උපාදානයේ නැමැති පාපයට අපි අහු වෙලානේ. ඒ නිසා තමයි අපාය යාමක්, දිව්‍ය ලෝක යාමක්, බ්‍රහ්ම ලෝක යාමක් තියෙන්නේ. අන්න මිදෙන මාර්ගයක් බුදුරු කියලා දෙනවා. නැත්නම් ඉපදුනහම මොන ආගමේ ඉපදුනත් සත්‍යයක් වශයෙන් ඒ ආගමට අදාළ පින්පව් වලට අනුව මරණින් එහා පැත්තට භව ගමනක් තියෙයි. ප්‍රාර්ථනා කළත් නැතත්. නෑ කිව්වත් තියෙනවා කිව්වත් තියෙනවා. මොකද හේතුඵලනේ. මේ පස්දර මුල් කොටගෙන චිත්තාභ්‍යන්තරයේ ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු එකතු කරනවා නම් ලෝභ, දේශ, මෝහ තමයි සසර ගමන හදලා දෙන්නේ. අන්න එහෙනම් යාමක් ඒමක් තියෙන මගේ පෙන්වන්නේ. මතක තබා ගන්න. ඒ මොන මගද? යාමක් ඒමක් තියෙන මග. එහෙනම් අපට බුදු සමයේ ගැඹුරු කොටස අහිමි වුණාන් පස්සේ මේ සත්ත්ව සමාජයේ සියලු දෙනාටම පන්සිල් සිට උපසම්පදා සිල් දක්වාම ශික්ෂාපද සංවරය තුළ පුණ්‍ය මාර්ගයේ සිටමින් යාමක් තියෙන මගකයි අපි ඉන්නේ. යාමක් ඒමක් නැති මග තාම නැහැ. නමුත් ත්‍රිපිටකයක තියෙනවා. එහෙනම් අපි ඊතුරු කාලේ ඒක හොයාගන්න වෙනවා. සද්ධර්මයේ තේරෙන්නේ නැත්නම් මේ යාමක් ඒමක් තියෙන මගේ පාපෙන් ඉවත් වෙලා පුණ්‍ය මාර්ගයේ තෝරගත්තට කමක් නැහැ. ඒ වගේම සද්ධර්මයේ තේරුම් ගන්න නැතුව දාන සීල භාවනාවල පුණ්‍ය කිරියත්ව භාවනා කරලා කල්ප 3-4ක් ඉඳ සිද්ධ වෙන බඹලෝ යන්නත් එපා. මොකද ඒක බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ අක්කන සූත්‍රයේ දුෂ්ට වූෂණයක්. බුදුවරයෙක් දෙන්නෙත් 3 දෙනෙක් පහළ නතර මෙහෙ එන්න සිද්ධ වෙන්නේ නැති, ඉන් එහාට දිනුවකුත් නැති, අවිද්‍යාව දුරවන්න නැතු දුෂ්ට වූෂණයක්. මිනිසාට ලබන්න තියෙන දුෂ්ට වූෂණ 7ක් පෙන්නනවා. ඒ 7න් මිදුනහම අෂ්ට දුෂ්ටක් 8ක් වෙන්නේ. දුෂ්ටක්ෂණ 7ක් නෙමෙයි, දුෂ්ට වූෂණ 8ක් තියෙනවා. 9 වෙනි ශණයක් තියෙනවා සම්පත්තිය. අනේ 9 වෙනි ශණ සම්පත්තිය තමයි මනුස්ස ප්‍රතිලාභය සහ සදහම් හමුවීම.
අරාට මම මෙතන පැහැදිලි කරන්නේ වෙන දවසක පැහැදිලි කරන්නම් මින් පෙරත් පැහැදිලි කරලා තියෙනවා ඒක. එහෙනම් අර දුෂ්ටක්ෂණ හතේ කොහේ ඉපදුනත් බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් නැහැ. මේකට තිබෙනවා රූපී අරූපී බඹතල තිබෙනවා, මිත්‍යා දෘෂ්ටික කුල තියෙනවා, සත්ව උත්පත්ති තිබෙනවා, ඒ වගේම මන්ද බුද්ධික ඉපදීම තිබෙනවා, ධර්මයේ නැති රටක ඉපදීම කියලා තියෙනවා, අංග විකලත් ඔහොම පෙන්ලා තියෙනවා. කාරණා ගොඩක්. ඒ ඔක්කොටම එකක් අඩුයි. ඒ නිසා දුෂ්ට වූෂණයක් ලැබලා තියෙන්නේ. ඒ දුෂ්ටක්ෂණය තමයි බ්‍රහ්මයිනුත් ඉන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න අයත් මිත්‍යා දෘෂ්ටියේ. ඒ වගේම ස්වභාවයෙන්ම මන්ද බුද්ධික නම් ඒත් මිත්‍යා දෘෂ්ටියේ. දහම් පවතින නැති රටක නම් ඒත් දුෂ්ටක්ෂණයක. මිනිසත් බව ලබා බුදුවරු දේශ කළා වූ සදහම් හමුවීම තුළ සදහම් සරණින් පමණයි මේ යන මග යාමක් ඒමක් නැති මගේ බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙහි සදහම් මිතා වැදගත්. බුදුවරු තමයි ඔය ගමනේ හැටි විස්තර කරලා ඒ ගමන තමයි පැවැත්ම කියලා කියන්නේ. ඒ ගමන ඉවරයක් නැහැ. ගලව ගන්න කෙනෙක් වෙන කොහෙදිවත් නැහැ. ඒ නිසා ඒක ඉවරයක් නැති එදිනෙදා ලෝකවල පවතිනා වූ සියලු දුක්ඛම්කටලු විඳ ගන්න වෙනවා පෘථග්ජනය වශයෙන්. පෘථග්ජන කියන එකේ තේරුම මොකද්ද? ලාභයට අලාභයට සැප දුක නිന്ദා ප්‍රශංසාවට ප්‍රතිචාර දක්වමින් ඒවා බාර අරගෙන අඬ දොන්න වැළපෙන කියන එක. ඒක ලංකාවේ ඉපදුනත්, ඉන්දියාවේ ඉපදුනත්, තව කොහේ ඉපදුනත්, තව අවුරුදු 1000කින් පස්සේ ඉපදුනත් ඒ කියන කාරණා ටික බාර අරගෙන විඳාන්න වෙනවා. අනේකයි බුදුවරයෙක් හමුන සමාජය තුළ සැප හෙව්වට අටලෝ දහමේ දුක කියන මේ මානසික දුකින් මිදෙන්න තැනක් නැහැ. අන බුදුවර වැදගත් වෙන්නේ මෙතනින් එහාට මීට වඩා සැනසීමක් ජීවිතය තුළ තියෙනවා. ඔය සමහර අය කල්පනා කරන පරිදි මරුණෙන් පස්සේ නිවනක් හම්බ වෙනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේටත් එහෙම එකක් හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් නෙමෙයි හම්බුනේ අවුරුදු 35 දී. 35 සිට 80 දක්වාම උන්වහන්සේ නිවන්සුව වින්දාරුණාම වෙන මොකද කරපු දෙයක් නැහැ. එතකොට නිවන්සුව ලැබුව අය මැරෙන්නේ නැහැ. අනිත් පව් කරපු අය, පින් කරපු අය, ධානය කරපු අය මැරෙනවා. අමරණීය වෙන්න නෙවෙයිද අපට ඕන? අපමත්තා නමියන්ති කියලා නැද්ද ධම්මපදේ? අප්‍රමාදෝ නොමියති කියලා. අන්න මේක තේරුම් ගන්න තමයි අපට බණ ඕන. අර අනිකුත් කාරණා නොතේරෙන අය, පව්පින් නොතේරෙන අය, පව් කරන්න එපා කොට අපි කියන දේ අහන්නේ නැහැ, පව් කරලා දුකටපත් වෙයි. ඒ වගේම ධර්මයේ ගැඹුර නොතේරෙන අය පින් දහම් කරලා භවගාමීත්වය හදාගනිවි. ඒකට කමක් නැහැ ඒගොල්ලොන්ට තේරෙන්නේ නැත්නම්. නමුත් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල භක්තියකින් ශ්‍රද්ධාවකින් යුක්තව නම් උන්වහන්සේට සවන් දෙන්නේ උන්වහන්සේ දේශනා කළ දේ අපි පිළිබඳ විවරණයක් වෙන්න වෙනවා. අපි කරන වැඩේ නිසා සසර හැදෙන හැටි සහ සසර ගමන නිමා කරන්න නම් අපි මොකද කරන්න ඕන කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් බලන්න අර ස්වාමින් වහන්සේ වතාල බානේ. ඔබතුමිය හිතනවා නම් මෙහෙන් ආව හරි එහාට යනවා හරි කියලාක වැරදි කියලා තියෙනවා. ඔව් දැන් ඒ කාන්තාවක් නින්නේ. කාන්තා සිරුර මෙහෙ දාලා යන්නේ. ඊළඟ සැරේට පිරිමියෙක් වෙන්න පුළුවන්. ඒක මෙහාට සිරුරක් ගෙනාවෙත් නෑ මව්කුසෙන් හදාගත්තේ. ඒක කෙනෙක් වෙනව නෙවෙයිනේ. පාප කර්ම ශක්තියේ විපාකය. පුණ්‍ය කර්ම ශක්තිය විපාකය තමයි මේ කයක් සකස් කරලා දෙන්නේ. මේක විපාකයක් අයක් බලපුවාම. නමුත් ඒක එහෙමනම් ඒක කර්ම විපාක වශයෙන් ලබා දෙන්නේ. එතකොට මේ බෞද්ධයින්ට අපාය යාම, දිව්‍ය ලෝක යාම, බ්‍රහ්ම ලෝක යන කියන කාරණාවලට මොකද්ද සරණ වෙලා තියෙන්නේ? සරණ කියන වචනේ ගන්න පිහිට කියන අර්ථේ. මම නම් දකිනවා එතකොට ඒක පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය කම්මං සරණං ගච්ඡති. කර්මය සරණ කරගෙන තමයි අපාය යන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝකෙත් යන්නේ. ඒකකවත් මම දකිනවා ධර්මයේ සරණ නැහැ. අන්න ධර්මයේ සරණ කරගත්තොත් අපාය යන්නත් නැහැ, දිව්‍ය ලෝක යන්නත් නැහැ, බ්‍රහ්ම ලෝක යන්නත් නැහැ. ඒ අර්ථයෙන් තමයි ත්‍රිපිටකය තුළ බුදුරජාණන් වහන්සේ ධම්මං සරණං ගච්ඡාමි අර්ථය අපට දීලා තියෙන්නේ. අපි තාම ඒ ගැන නම් දන්නේ නැහැ බොහෝ දෙනෙක්. අල්ක තියාගන්න. අපි එකට යන්න වෙනවා. එහෙනම් මේ යාමක් තියෙන්නේ පව් රැස් කරන නිසා, පින් රැස් කරන නිසා, පව් උපාදාන වෙන නිසා, පින් උපාදාන නිසා, බ්‍රහ්මයින්ටත් ධාන උපාදාන වෙන නිසා තමයි සසර ගමන හම්බ වෙන්නේ. එනම් සසර උපාදානයේ නැමැති වරද මුල් කොට ගත්ත දෙයක්. ඒකයි අර භික්ෂුන් වහන්සේ වදාරන්නේ යනවා කියලා හිතනවා නම් වැරදිලා. ඒක කර්ම විපාක කරුණාම කෙනෙක් යනවා නෙවෙයි. සාමාන්‍යයෙන් අපි මෙහෙම ගන්නකො. කුඹරක් තියෙනවා, කුඹරේ ගොයම් පැහෙනවා. දැන් කරල් කිරි වැදෙන කාලේ මේ කාලේ කහ පාට වෙලා ඊට පස්සේ ගොයම් කරලා පැහුනහම ගහ මැරෙනවා.
පිදුරු ගස කමතේ දාලා ගියත් කෙතේ දාලා ගියත් අපට ගැටලුවක් නැහැ. ඊළඟ කන්නට පැලවෙන්නේ ගොයම් ගහ නෙමෙයි අර බීජය. මේ අවිඥානික වස්තුවත් අනාගත පැවැත්මක් සඳහා මාස 4මාරක් ඇතුළත බීජයක් රැස් කළා. ඒ බීජය අල්ලන්න පුළුවන්. අපි හිතා බිත්තර වී කියලා කියනවා. මිනිසා ජීවත් වෙනකොට සිතින් කයෙන් වචනෙන් කර්ම බීජ රැස් කරනවා. අල්ලන්න බෑ. ඒ කර්ම බීජ තමයි පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. ඒ නිසා කම්මං සරණං, කර්මයේ සරණ කරගෙන සසර ඇවිදිනවා. දැන් අපේ ධර්මදේශනාවන් ශ්‍රවණය කළා නම් කර්ම විග්‍රහය මෙන්න මෙහෙම තියෙනවා. චත්තාරිමානි වික්කවේ කම්මානි මා සයන් අභිඤ්ඤාය සච්චිකත්වා වේදිතානි. මානි මේ කර්ම જાති හතර මම මගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි දේශනා කරන්න කියලා ඔය දැනට කියාපු තුන කියනවා. කන්න කම්ම, සුඛ කම්ම, කන්න සුඛ කර්ම. ඒ තමයි අපි පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියන්නේ මේ කර්ම තුන. හතරවෙනි කර්ම එතන නෑනේ. අන්නේ යාමක් කේමක් නැති මගට සම්බන්ධ වෙන්නේ මේ හතරවෙනි කර්මයයි. අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි තව කර්මයක් තියෙනවා. ඒක කලුත් නෑ, සුදුත් නෑ. ඒ කියන්නේ පවට අයිතිත් නෑ, එදා පව් විපාකත් නෑ, පිනට අයිතිත් නෑ, පින් විපාකත් නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අන්න මේ යාමක් කේමක් නැති මගක් භික්ෂුන් වහන්සේ අර අම්මට පැහැදිලි කරන්න හැදුවේ එතුමිය ඒක දන්න නිසා. උන්වහන්සේ ඒක දන්න නිසා එතුමියට. අන්න අපටත් බණ අහලා දැන් ඉගෙන ගන්න වෙන්නේ මේ යන මග බුදුහාමුදුරෝ දේශනා කළත් නැතත් පව් වලින් පින් වලින් යන්න පුළුවනි. යාමක් ඒමක් නැති වෙන්නේ කොහොමද? මට සාමාන්‍යයෙන් කෙටියෙන් කියන්න පුළුවන් එහෙනම් අනාගත විපාක දෙන්න පව් හේතු නැති වෙන්න ඕන, අපාය නැති වෙන්න. අනාගත විපාක දෙන්න පින් හේතු නැති වෙන්න ඕන, කාමසුගතිය නැති වෙන්න. අනාගත විපාක දෙන්න ධාන හේතු නැති වෙන්න ඕන, බඹලෝ නැති වෙන්න. එතකොට මේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයක් නෙමෙයිද බුදුදහම ගන්නලා තිබෙන්නේ. ওই හේතුඵලනේ අපාය දිවි ලෝක බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ඒක හේතු නිරෝධයෙන් ඵල නිරෝධය නෑනේ. දැන් මේක කොහොමද කරන්නේ? මේක පුද්ගලයෙක් වශයෙන් කරන්න බෑ. අපි පුද්ගලයා බෙදාගෙන ගිහින් බලන්න ඕන පුද්ගලයා තුළ තියෙන පුංචි ඒකකය මොකක්ද කියලා. ඒ ඒකකින් ඒකකට තමයි මේ උපත මරණය සහ මේ රැස් කිරීම සිද්ධ වෙන්නේ. ඒ ඒකකයක් තුළ තමයි මේක රැස් කරන්නේ. ඒ ඒකකය තුළ තමයි මේක රැස් නොකර ඉන්න පුළුවන්කමකුත් තිබෙන්නේ. මේක මම මගේ ධර්ම දේශනාවල පෙන්නලා තිබෙනවා. ඔබට අමුතුවෙන් දිගට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මීටරයක් ගත්තාම මීටරය 1යි. නමුත් මේක මිලිමීටර 1000ක් තමයි මේක බවට පත් වෙන්නේ. ජීවිතයක් ගත්තාම අවුරුදු 60යි 70යි 80යි 100යි. නමුත් මාස වලින් බැලුවොත් 12 වැඩි කරන්න ඕන 12න්. දින වලින් බැලුවොත් 365න් වැඩි කරන්න ඕන. තව පැය වලින් බලන තව 24කින් වැඩ කරන්න ඕන. මිනිත්තු වලින් බලන තව 60කින් වැඩි කරන්න ඕන. තත්පර වලින් බලන තවත් 60කින් වැඩි කරන්න ඕන. නමුත් ජීවිතයේ ගෙවන්නේ අවුරුද්දෙන් අවුරුද්ද නෙමෙයි තත්පරෙන් තත්පරය. අනේ තත්පරයක් වගේ කාලයක් තුළ අපි ගාව මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක ඇහැට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ මේක වදාහරලා තිබෙනවා මෙන්න මෙහෙම. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු. මේ ස්කන්ධ නැමැති සමූහය හටගන්න කල්හි, දිරණ කල්හි සහ මේ අන කල්හි අසුරු ගසන සැනකට වඩා වේගෙන් ක්ෂණයක් පාසා ඔබ ඉපදී දිරා මේ යන්නේහිය. එනම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අපට නිරන්තර මරණ තියෙනවා. අපට තමයි පේන්නේ මව්කුසින් බිහිවීම, උපත සහ ජීවිතාවසානයේ මරණය. ඒක තුල තිබෙනවා මරණ ගොඩක්. දැන් අර මට මතකයි පටාචාරා හෝ කිසాగෞතමී සම්බන්ධ කතාවේ තියෙනවා මේ පහනකට පහන් දැල්ලක් අරමුණු කරන භාවනා වඩනවායි කියලා ඒකට බුදුන් වහන්සේ ආලෝකයක් විහිදවලා නැගණි ඔබගත් අරමුණ එසේ මේ ලෝකේ ශනික මරණත් සන්තති මරණත් හැර වෙන කිසිවක් නැත කිව්වයි කියලා. ඒ ලෝකේ කියන්නේ බාහිර ලෝකෙ නෙමෙයි. අපේ ලෝකේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගන්නා වූ අරමුණ ලෝකේ. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට අරමුණක් යන්නේ මැරෙන නිසා. අරමුණෙන් අරමුණට මැරෙන නිසා. මේ අරමුණක මැරෙන ස්වභාවය ධර්මයේ විස්තර කරනු ලබන්නේ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීම මැරීම වශයෙන්. එතන රූප කියලා ශරීරය ඉගෙන ගත්තට සමාජයෙන් හරි ඉස්කෝලේ හරි ඒක වැරදිලා තියෙන්නේ. එතන රූප කියන්නේ රූප තණ්හා උපදින්න හේතු වෙන අරමුණට. ශබ්ද කියන්නේ ශබ්ද අරමුණට. ගන්ධ රූප කියන්නේ ගන්ධ අරමුණට. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ අරමුණු හයක් මුල් කොටගෙන තමයි අපට ඒ ඇස් වලින් කන් වලින් නාස වලින් විඳින්න පුළුවන් වෙන්නේ වේදනාවෙන්.
වේදනායන රිදෙනවා නෙමෙයි සිංහලෙන් එහෙම වුණාට විඳිනවා සැප දුක් ප්‍රේක්ෂා වශයෙන්. ඒ වගේ විඳින දේ හඳුනන්න පුළුවන් වෙනවා අපට. මැයි ගහක මලක්ද, මල් සුවඳක්ද, ගවයෙක්ද ඒ හැඳිනීමට සංඥාව කියනවා. ඒ වගේ මේ අරමුණත් එක්කලා අපි ඇති කරගත්ත ඇලීමක් ගැටීමක් තියෙනවා. හතුරා නම් විරුද්ධයි, මිතුරා නම් පක්ෂයි, සුවඳ නම් කැමතියි, ගඳ නම් අප්‍රියයි. අන්නේ ඒ එකතු වෙන ටිකට කියනවා සංඛාර කියලා අපි හදාගත්තා. ඉතින් මේ ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහ නිසා සහ මනෝද්වාරය නිසා නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට රූප වේදනා සංඥා සංකාර කියන පහ හතරක් හට ගන්නවාමයි. ඇහෙන්නම් ඒක හඳුනා ගන්න විඥානයේ චක්ක විඥානය, කනෙන් නම් ඒක හඳුනා ගන්න විඥානයේ සෝත විඥානය. මෙසේ විඥානත් දොරවල් 6ට 6ක් පහළ වෙනවා. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකයේ නැමැති ඒකකය තුල තමයි පව් රැස් කරන්නේ, පින් රැස් කරන්නේ, ධාන රැස් කරන්නේ. අන්න පව් රැස් වෙනවට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පින් රැස් වෙනවට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ධාන කුසල රැස් වෙනවට කියනවා පංච උපාදානස්කන්ධය. තුනම පංච උපාදානස්කන්ධයද. ඒ උපාදාන කියන වචනෙන් කියන්නේ අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු වෙනවා කියන එක. එහෙනම් අපි පාසල් ගිහින් ඉගෙන ගත්ත, එහෙම නැත්නම් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත, ධර්මශාලාවේ ඉගෙන ගත්ත බුද්ධ ආගමේ උපාදානෙන් මිදෙන පාර නැහැ. උපාදාන කරගෙන සසර ඇවිදින පාර තමයි තියෙන්නේ. ඒක අවංකව පිළිගන්න වෙනවා. නමුත් බුදු සමයේ ධර්මය කියන්නේ උපාදානයෙන් මිදෙන පාර. අනිවාර්යයෙන්ම. එහෙනම් උපාදානය වෙන්නේ ජීවිතේට එක දවසක් නෙමෙයි. ජීවිතේට මේක මේ අවතාවක් නෙමෙයි. අරමුණෙන් අරමුණටයි උපාදානය වෙන්නේ. අරමුණෙන් අරමුණටයි උපාදානයෙන් මිදෙන්න අපට සිහිය පාවිච්චි කරන්න ඕන. මේක තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපි මේ ජීවිතයේදී මොකද කරන්නේ? වර්තමානෙන් ඉවර කරන්නේ නැතුව අනාගත ඵල උපදින්න හේතුවක් තියෙනවා. මම මේක සාමාන්‍යයෙන් සමාජයට කියලා දෙන විදියකුත් තියෙනවා. අපි දැන් මේ හිටගෙන ඉන්නවා කියලා හිතන්නකො. එතකොට යවෙන්නේ නැහනේ. නමුත් අපි වම කකුල ඉස්සරහට තිබ්බොත් දැන් යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ දකුණු කකුල අරන් ඉස්සරහින් තිබ්බොත් එහෙම අඩියක් ගියා. අපිට එකපාර අඩි දෙක තියන්න බෑ. පනින්න ළමින් විතර ඒක පුළුවන්කමක් තියෙනවා. නමුත් අපිට මේ අඩිය මාර කරන තනි අඩිය තෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මුළු ලංකාව වටා ගිහින් එන්න බැරිද? ඒ යන්නේ ඉදිරියට අඩියක් තියෙන නිසා නේද? ලංකාව වටා නෙමෙයි පාලමක් තියෙනවා ලෝකේ වටත් ගිහින් එන්න පුළුවන් පාගමනින්. ඒ ඉදිරියට අඩියක් තියෙන නිසා. හොඳයි මේ ඉදිරියට අඩියක් තැබීම වගේ නෙමෙයිද පව් ඉදිරියට තැබීම? පින් ඉදිරියට තැබීම, ධාන ඉදිරියට තැබීම ඒ සසර හදනවානේ. ඉන් පවෙන් සසර හදනවා අපාය පැත්තට ඉස්සරහට තියලා. පිනෙන් සසර හදනවා කාමසුගතිය දිව්‍ය ලෝක 6ට සහ මනුස්ස ලෝකෙට. ධානයෙන් සසර හදනවා රූපී අරූපී බඹලෝ 20ට. අපි සසර හදන එකනේ කරන්නේ. එහෙනම් අඩියක් තියලා යනවා. සසර ඇවිදිනවා. ගමන පායින් ඇවිදිනවා වගේ සසර පවෙන් පිනෙන් ධානයෙන් ඇවිදිනවා. මේක තුල නිවන් මගක් නැහැනේ. දුකින් මිදීමක් නැහැනේ. ඒක තේරුම් ගන්න ඕන. අපට දොස් කියලා හරියන්නේ නැහැනේ. අපට ඇති සැපේ සසරින් මිදීමේ කියලා මට මතකයි අවුරුදු 25 30ක් 40ක් 50කට ඉස්සෙල්ලා බෝධි පූජා කවියක් අපේ අම්මලා පිට්ටනි ගානේ ගිහිල්ලා කියවකේ ඉන්නවා. අපට ඇති සැපේ සසරින් මිදී. හැබැයි මිදෙන්න හැටි දන්නේ නැහැ. සසර හදන්නේ වර්තමාන ස්කන්ධ පංචකය තුල නම් සසරින් මිදෙන්නත් පාවිච්චි කරන්න වර්තමාන ස්කන්ධ පංචකය. හොඳයි අර යාම සිද්ධ වෙන්නේ කොහොමද? ඉදිරියට තියපු නිසානේ. පව් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාකට හේතු ඉතුරු වෙනවා. ඒ කර්ම බීජය. පින් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාකට හේතු ඉතුරු වෙනවා. ඒ පුණ්‍ය කර්ම බීජය. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාකට හේතු ඉතුරු වෙනවා. ඒ ධාන කර්ම බීජය. මේවා මේ වෙනස් සැප විපාකවල දුක් විපාකවල වෙනස්කම් අනුව පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ කියලා වෙනස් කරලා කතා කරන්න පුළුවන්. නමුත් ඔක්කොම කර්ම බීජ. එහෙනම් ඉතින් අපාය යන්නෝ කම්මං සරණං ගච්ඡාමි. දිව්‍ය ලෝක යන්නොත් කම්මං සරණං ගච්ඡාමි. බඹලෝ යන්නොත් කම්මං සරණං ගච්ඡාමි. ඔවුන්ට ධම්මං සරණං ගච්ඡාමි වළංගු නැත. මේ ගමන නිමා කරන්න නම් ධම්මං සරණං ගච්ඡාමි ඕනේ. මම අහන ප්‍රශ්නේ මේකයි සමාජයෙන්. කටේ කිරිසුඳ යන්න ඉස්සරලා ඉස්කෝලේදී හරි දහම් පාසලේදී හරි ධම්මං සරණං ගච්ඡාමි කීවේ ඕක දැනගෙනද? නැත මා ඇතුළු කිසිවෙක් ඒක කීවේ දැනගෙන නෙවෙයි. එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ධම්මං සරණං ගච්ඡාමි මීට වඩා ගැඹුරුයි.
ඒක තියෙන්නේ කොස් කොටන්න හරි කුඹුරු කොටන්න හරි නෙමෙයි. සසරෙන් මිදෙන්න. මේ කර්මං සරණං ගච්ඡාමි නං ඕ කාමරූප අරූප භවතර ගමනෙන් මිදෙන්න තමයි බුදුන් වහන්සේ ධර්මයක් දේශනා කළේ. ඒ ධර්මය කියන්නේ උපයෝගී දේ විතරයි. අපි ඔය සූත්‍ර දේශනා ගාථා කියන්නේ උපයෝගී වෙන්න ඕන දේ. ධර්මය කියන්නේ ඊට වඩා ගැඹුරු තැනකට. ඒක මම ඉදිරියේ දිනකදී මේ මාධ්‍ය තුලින්ම ධර්ම දේශනාවත් එක්කත් වලින් පැහැදිලි කරන්නම් කියන්නේ තේරුම් අරන් නැහැ කියන එක නෙවෙයි. 2006 හෝ 7 මේ ධර්ම දේශනා මාලාවට ජීවිතේට ධර්මයේ කියලා නම තිබ්බේ ඕක මට තේරෙන නිසා. නමුත් තාමත් මම ඒක හරියටම ගලපන්න නැතුව ඉන්නවා. සමාජයට තේරෙන්න. එතකොට එහෙමනම් අපට අවශ්‍ය වෙනවා එහෙනම් දැන් අර ස්වාමින් වහන්සේ අම්මට වදාරන්න උත්සාහ කළ යාමක් කේමක් නැති මගක් තියෙනවා. මොකද්ද? කර්ම රැස් කළොත් යනවා, කර්ම ඡය කළොත් යනවාද? කොහොමද මේ කර්මක්ෂය කරන කර්මයේ ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙන්නේ? කතමංච වික්‍රේ කම්මක් වේ කම්මං. කන්න කම්මං කන්න විපාකං තස්ස පහනා යා චේතනා. සුඛ කම්මං සුඛ විපාකං තස්ස පහනා යා චේතනා. කන සුඛ කම්මං කන සුඛ විපාකං තස්ස පහනා යා චේතනා. ඒ කියන්නේ පෙන්වන්නේ පව්කම් සහ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. පුණ්‍ය කර්මයේ සහ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. පව්පින් කලමේ කරන කර්ම ප්‍රහාණය කිරීමේ චේතනාව. එහෙනම් ඒ ඔක්කොම කර්මක්ෂය කිරීමේ කර්ම කියන්නේ ඔක්කොම ප්‍රහාණය කිරීමේනේ. ප්‍රහාණය කියන්නේ මොකද්ද? බැහැර කිරීම කියන එක. නම් අපේ බෞද්ධයින්ට කර්ම රැස් කරලා හතර ගමනක් යන්න පුරුදු යරුණාම බුදු සමයේ කර්මක්ෂය කිරීමේ කර්මයක් තියෙනවා කියලා අහන්නවත් හම්බ වෙන්නේ කලාතුරකින් මං හිතන්නේ. අපි නම් 2013 ඉතර ඉඳලා ඔක කියනවා මේ සමාජයට. අහපු අය දන්නවා ඇති. එනිසා අපිට තව පියවරක් ඉස්සරහට යන්න තියෙනවා. අපි මේකට බයයි. මොකද අපිට මේ කය තුල පුද්ගලයෙක් ඉන්නවා, අයිතියක් තියෙනවා කියලා හිතන් ඉන්න නිසා. නමුත් මේ සත්වයano කර්ම විපාකයක් නේ. කර්ම විපාක නැතිකොට සසර ඇවිදින්න සත්වයක් නැහැ. දැන් බුදුන්ට රහතුන්ට සතුන් කියන්නේ නැහැ. මොකද සත්ව පුද්ගල කර්ම විපාක ඉවරයි. දැන් කය බිඳී යාමක් කරනහම උත්තරීතර සැනසීමකටපත් වෙනවා යරුණාම එතනින් එහාට යන්න කෙනෙක් නැහැ. ඒක නැති තැනක් එහෙම නෙවෙයි. නෝක තියාගන්න. දැන් අපිට මේ කය තියෙනවා මේවා තියෙනවා කියලා පේන නිසා නිවන කියලා එකක් නැහැ කියලා පේනවා. නමුත් නිවීම ප්‍රත්‍යක්ෂ වෙලා දැනගත්තාම මේ පැත්තයි බොරු මේ පැත්ත ඇත්ත කියලා තේරෙනවා. ඒක තමයි යථාර්ථය කියලා කියන්නේ. ඒ නිසා දැන් මේක හැම විටම දුක් සහගත විඳින්මින් පීඩා විඳින්මින් යුද්ධ කරමින් ගහ ගනිමින් මරා ගනිමින් යන්න තියෙන ගමනක්. මොන ආගමේ මොන රටේ ඉපදුනත් ඕවා ඉවර වෙන්නේ නැහැ. මේ ගහ මරා ගන්න කපා කොටා ගන්න සිද්ධ වෙන කාරණාවල මුල මොකද්ද? ඔබද? ඔබ හිතනවා ඔබේ අතපය නැත්තම් අවියාවුද කියලා. එහෙම තමයි ඔබට පේන්නේ. රජයේ නීතියටත් පේන්නේ එහෙම තමයි. ඒ නිසා පුද්ගලයින්ට දනුවම් දෙනවා. මම නම් දකිනවා මේ සියල්ල කරන්නේ ලෝභය විසින්, ද්වේෂය විසින්, මෝහය විසින්. මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැමැති ක්ලේශ ධර්ම විසින්. ඒ තමයි කර්මවල මූලය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බානං. ඒ ටික නැති කරලා බලන්න ඕනේ නිවන කියලා එකක් තියනවාද කියලා. ඒක තියෙනකල් නිවීම පේන්නේ නැහැ. එහෙනම් අපට ලෝභ දේශ මොහ තුළ සසරක් ඇත, නිවනක් නැත. බුදුරජාණන් වහන්සේලාට ලෝභ දේශ මොහ නැති කිරීම තුළ සසරක් නැත, නිවනක් ඇත. පුදුම දෙයක් මේක. එහෙනම් වර්තමාන මොහොත කර්මක්ෂය කරන මධ්‍යස්ථානයේ බවට ඔබ පත් කරගන්නේ කොහොමද? වර්තමාන මොහොත විතරයි ලැබෙන්නේ මේකට. ඒ වර්තමාන මොහොත නිନ୍ଦ හැරෙන විට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකදී හමු වෙනවා. වර්තමාන මොහොත. ඒ මොහොත අපි ප්‍රමාදව සසරට බැඳෙනවද, අප්‍රමාදව සසරෙන් මිදෙනවද කියන එක තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණක් කරන්න පුළුවන් දෙයක්. ධර්මයේ තේරෙනවා කියන්නේ අන්න ඒකටයි. මෙන්න මේ කොටස වැටහීමටමයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලාත් කියන්නේ. එහෙමනම් මේ කොටස තව ටිකක් විග්‍රහ කරන්නම්. මේක හැමදාමත් මම විග්‍රහ කරනවා. නමුත් ඒක අහලා වෙන්න ඕන කාරණාව තේරුම් ගන්න පැයකට සම්පූර්ණ සියල්ල විස්තර කරන්න අමාරුයි. පැය 2ක 3ක දේශනාවක් තුළ නම් පැයක් විතර මොක ගොඩාක් විග්‍රහ කරලා පෙන්නනවා. ඒ නිසා අපිට මේක වැටහෙන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ වදාළ මරණය කියන එක අපි කතා කරන මව් කුසින් බිහි වී ජීවිතාවසානයේ මරණය නෙමෙයි.
මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට අපි ළඟ මරණයටපත් වීමක් සිදුවෙනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට අරමුණෙන් අරමුණට හටගෙන නැසෙනවා. මේකට කියන්නේ ස්කන්ධයන්ගේ මරණය. මේ මරණයේදී අපි තමයි මරණය ඉවර කරන්න නැතුව ඉස්සරහට තියන්නේ. ඒ තියන්නේ උපාදානයේ විසින්. උපාදානයේ තියන්නේ නැත්තම් මේ මරණය අනාගත හේතු උපදින්න නැති වෙන්න අවසන් වෙනවා. ඕනම් පදේ පෙන්වන්නම් තියෙන තැන. මරණ සති භික්කවේ භාවේත අමතෝගද අමත පරියෝසානා. මහණෙනි මරණ සතිය භාවිතා කරන්න. නිවනට බැසගත්තේ වෙයි නිවන් කෙලවරකට ඇත්තේ වෙයි කියලා තියෙනවා. හරි අපි ඉතින් මරණ සතිය කියන්නේ කවදා හරි දවසක් මැරෙනවා ඒක ගැන මෙහි ඉඳන් හිතා ඉන්න එක. අන්න එහෙම අපි ධර්මයේ වරද්දාගන්නේ. අපි මරණ කියලා කල්පනා කරන්නේ ජීවිතාවසානයේ මරණවට ඒකට සතිය වඩන්න බෑනේ කාටවත්. ඒක එදාට අපි මොකුත් දන්නේ නැහැ අනුන් තමයි අපි උස්සන්නේ යන්නේ කොහාට හරි. ඒක එක මොහොතයිනේ ලැබෙන්නේ. නමුත් දැන් මොහොතක් පාසා අපට මරණයට මොහොන දෙන්න පුළුවන් නම් කෙලෙස් වල මරණයට, ලෝභ දේශ මොහයන්ගේ මරණයට එහෙනම් අපි ඉතුරු වෙනවානේ. ලෝභ දේශ මොහ මැරෙනකොට අපිව ඉතුරු වෙනවා. අන්න මේ මරණ සති කියන එකේ තේරුම වර්තමාන මොහොත අනාගත ඵලයක් ඉතුරු නොවි අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි මේ යන්න ඕන. ඒක තමයි මරණ සති භික්ඛවේ භාවේත අමතෝක දාමත පරිවසානා කියලා කියන්නේ. මරණ සතිය භාවිතා කරන්න. ඉතින් අපිට මරණ සතිය කියන එක තේරෙන්නේ නැහැනේ. අපි හිතන් ඉන්නේ මැරෙනවා ජීවිතාවසානයේ ඒ ගැන කල්පනා කරන එක මරණ සතිය කියලා. ජීවිතං අනියතං මරණං නියතං කියලා කල්පනා කරන්නේ ඒ මරණය ගැනනේ. නෑ. මොහොතක් පාසා ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට හටගෙන නැසෙනවා. මේ හටගෙන නැසීමේදී දෙකක් සිද්ධ වෙනවා. එකක් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වී නැසීම, එකක් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොවී නැසීම. පෘථග්ජන පුද්ගලයා අතින් සිද්ධ වෙන්නේ අවශේෂ නිරෝධය හෙවත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කර නැසීම හෙවත් උපාදානය වීම අවසන් වීම හෙවත් අවශේෂ නිරෝධය. බුදුරජාණන් වහන්සේ මිනිසාට යෝජනා කළේ නිර්අවශේෂ නිරෝධය. වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න සිහිය පාවිච්චි කරන්න වීරිය කරන්න. නිර්අවශේෂ නිරෝධය හෙවත් නිර්අවශේෂ නිරෝධය. එනම් මේ ස්කන්ධ පහ හටගෙන නැසීමේදී උපාදානයේ වී අවසන් වීම එකක්. උපාදානයේ නොවී අවසන් වීම තව එකක්. අන්න පාපය තුල පින තුල ධානය තුල උපාදාන වී අවසන් වෙනවා නම් ඒකට පමාව කියනවා. පමාදෝ මච්චනෝ උපාදාන. ඉතින් පවින් මැරෙන්නේ නැද්ද? පිනෙන් මැරෙන්නේ නැද්ද? ධානයෙන් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. අපමාදෝ මත පදං. ඒ මොහොත ඔබට අප්‍රමාද මොහොතක් බවට පත් කරන්න පුළුවන් නම් හොඳයි පව් නැත්තම් අපායක් තියෙයිද? හොඳයි පින් නැත්තම් අදිවි ලෝකයක් තියෙයිද? හොඳයි ධාන නැත්තම් බඹලොවක් තියෙයිද? කම්මක්ඛය දුක්ඛක්ඛය. පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ බයං කියලා කියනවා. ඔය රහතන් වහන්සේලාට නමක් පාවිච්චි කරනනේ පුඤ්ඤ පාප පහිනස්ස කියලා. ඒ කියන්නේ මේ පින් කරන දේ අතහැර දැමූ කියන එක නෙමෙයි. අර උපාදානයන් මිදුණු කියන අර්ථය. නැත්තම් ඔබට වඩා හොඳට මේ නික්ලේශී උත්තමයන් වහන්සේලා මානව හිතවාදී සියලුම දේවල් යහපත් දේවල් කරනවා. ඔවුන් කිසිම විදිහක ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් සමාජය අවුල් කරන කටයුත්තක් කරන්න හිතෙන්නේ නැහැ. කරන්නේ මේ යහපත් දේවල්. නමුත් ඒ හොඳ දේවල් කළාට ඒක උපාදානය වෙන්නේ නැතුව අවසන් වෙනවා. නම් පින නම් හොඳයි. උපාදානයයි වැරද්ද තියෙන්නේ. ඒක තමයි අර උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවය කියන ගාථාපදයෙන් කියන්නේ. බයක් වශයෙන් දකින්න. දැකලා උපාදානයෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? ඔය කියන පන්සිල් රැකලා හරි, දසසිල් රැකලා හරි, උපසම්පදා සිල් රැකලා හරි, ඔය කියන ඉඳගෙන භාවනා කරලා හරි මොකවත් කරලා හරියන්නේ නැහැ. ස්කන්ධ පංචකය තුළ ජීවත් වෙන්න ඕන. මේ මොහොතේ හේතු ඉතුරු නොවි අවසන් වෙන තැනට සිහිය ගේන්න ඕන. ඒ තමයි බුදු සමයේ කර්මක්ෂය කිරීමේ කර්මයේ හෙවත් මේ යාමක් ඒමක් නැති මග. දැන් පව් හේතු නැත්නම් අපාය යාමක් නැහැනේ. පින් හේතු නැත්නම් දිව්‍ය ලෝක යාමක් නැහැනේ. ධාන හේතු නැත්නම් බඹලෝ යාමක් නැහැනේ. අන භික්ෂුන් වහන්සේ එක තේරුම් අරන් හිටියා. අම්මටින් එක තේරුම් අරන් හිටියේ නෑ. ඉතින් අපේ බහුතර සමාජයත් තාමත් යාමක් ඒමක් ඇති මගේ ඉන්නේ. තව යන්න ලැස්ති වෙලා ඉන්නේ. කවුරු යනවද දන්නේ නැහැ. නමුත් යන්න කැමතියි. යන කෙනෙකුත් නැහැ. ඒ නිසා මේ සසර සම්බන්ධය ඇති කරන්නේ සතෙක් පුද්ගලයෙක් නෙමේ කර්ම විපාක විසින්. කර්ම විපාක කර්ම උපාදානයයි විපාකයේ ඵලයයි.
පාප උපාදානයේ විපාකයේ ඵලය, පින උපාදානයේ විපාකයේ ඵලය, ධාන උපාදානයේ විපාකයේ ඵලය, තුනේම උපාදානයේ තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමාජයේ මිනිසා සිත දියුණු කරගෙන ගින් තිබිට දුර. ප්‍රඥාව දියුණුලා තිබුණ නෑ කාටවත්. අන්න ප්‍රඥාව දියුණු වුණාම මිනිසාට පුළුවන් මේ මොහොත අනාගත ඵලයක් උපදවන්නේ නැතිව අවසන් කරන්න. මේ මම තවත් වචන දෙකක් තුනකින් විතර මේක කියන්නම් මට ලැබී තිබෙන කාලයට අනුව ගත් කාලේ. දැන් මෙතෙන්ට මම ජනප්‍රිය වචනයක් ගේනවා ඊට පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඔන්න ඔය ඔබේ ඉගෙනීම ගේන්න මෙතන දක්වා. ඔබ ඉගෙන ගන්නවා පාසල් ගිහින්. බාහිර වස්තු ලෝකේ තියෙන දේවල් කැඩෙනවා බිඳෙනවා මේක තමයි අනිත්‍ය. කෙස් සුදු වෙනවා දත් වැටෙනවා ඒක තමයි අනිත්‍ය. මිනිස්සෙක් මේ යනවා මල ගෙදරදී කතාව ඒක තමයි අනිත්‍ය. මල් පිපුනහම පර වෙනවා ඒක තමයි අනිත්‍ය. ඕක කොහෙන්ද බැලුවේ මං ඇහුවොත් ඔබ කියනවද ඇස් දෙකෙන් බැලුවේ කියලා. බුද්ධ ධර්මයේ තුල ඇස් දෙකෙන් අනිත්‍ය බලන්න තහනම් යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය නුවණින් දකින්න වෙනවා. එහෙනම් බලන්න ඕන සංස්කාර වල අනිත්‍ය විතරයි ඇස් දෙකෙන් නෙමෙයි නුවණින්. එහෙනම් බුදු සමයේ බාහිර වස්තු වල අනිත්‍යක් උගන්වන්නේ නැහැ. අපි මොනවා පාඩම් කරගෙන කියා හිටියත් ඒක කවුද හදපු බොරුවක් කරුණාම දුකින් මිදෙන මග නෙවෙයි. මොනවද සංඛාර කියන්නේ? සංඛාර කියන්නේ අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව් අපාය උපදින හේතු, පුඤ්ඤාභි සංඛාර කියන්නේ කාමසුගතිය උපදින හේතු, අනිජ්ජාභි සංඛාර කියන්නේ බබල උපදින හේතු. ඇයි උපදින්නේ? අනිත්‍ය නිසා නෙවෙයි නිට්ටය නිසා. ඒ රැස් වෙන්නේ හිත ඇතුළට අනිත්‍ය වශයෙන් බලන නිසා නෙවෙයි නිට්ටය වශයෙන් බලන නිසා. මේ හේතු හිත ඇතුලේ රැස් වීමට කියනවා තණ්හා අනුසය කියලා. අනුසේති. අපිමයි මේවා තියන්නේ. අන්නේ තබා අවසන් කරන එක පමාව නැත්තම් අවශේෂ නිරෝධය. එහෙනම් ඒ තබා අවසන් කිරීමේදී අපි දකින්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම කියන මුලාව. ඉස්කෝලෙන් හරි දහම් පාසලෙන් හරි අනිච්චන් දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට පෞද්ගලික ජීවිතයේ පෘථග්ජන සියලු දෙනාගේම දර්ශනය නිත්‍ය සුඛාත්මයි. එහෙනම් බුදු සමය අනිත්‍යට හරි වටිනාකමක් තියෙනවා. බුදු සමය අනිත්‍ය තේරුම් ගත්තොත් කෙලෙස් නැසෙනවා. එතනින් එහාට හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙනවා. මම ඕන්නම් පදයේ තියෙන තැන හරියටම කියන්නම්. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පළවෙනි නිපාතයේ තිබෙනවා මෙන්න මේ වගේ සූත්‍ර පාඨයක් දෙකක්. අට්ඨාන මේතම් භික්කවේ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ. මහණනි වෙන්න බෑ දිට්ඨි සම්පන්න කියන්නේ සෝවාන් පුද්ගලයෙක් කිංචි සංකාරෝ නිච්ඡතෝ උපගච්ඡය ඨානං නේතං නවිජ්ජති. මොනයම් හෝ සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නවාද ඒක වෙන්න බැරි දෙයක් සෝවාන් පුද්ගලයෙක් අතින්. ඒ වුණාට පෘථග්ජන පුද්ගලයෙක් සංස්කාරයක් නිට්ටය කියලා ගනිද ඒක වෙන්න පුළුවන්. එහෙනම් නිට්ටය තියෙන්නේ පෘථග්ජනයින් ගාව බණ තේරෙනකොට අනිත්‍ය පිළිගන්න වෙනවා. මේ ධර්ම න්‍යායට අනුව සෝවාන් වීම යනු සංස්කාරයන්ගේ අනිත්‍ය හදවතින් පිළිගැනීමයි. එතනින් එහාට බලන්න වෙනවා. එතකන් අනිත්‍ය දන්නේ නැහැ. ඉස්කෝලේ ගිහලා ළමයි අනිත්‍ය දන්නේ නැහැ. විභාගයට පාස් වෙන ළමයි අනිත්‍ය දන්නේ නැහැ. පෘථග්ජන කවුරුත් බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය දන්නේ නැහැ. තම තමන් මොකක් හරි අනිත්‍යක් හිතා නැති. කෙස් අනිත්‍යයි, ලෝම අනිත්‍යයි, වතුපිටි අනිත්‍යයි, ඉඩකඩම් අනිත්‍යයි, හරක බාන අනිත්‍යයි කියලා. හැබැයි සබ්බේ සංඛාර අනිත්‍යාති දක්වා නුවණ ගේන්න වෙනවා. එතකොට සංඛාරයට කියන්නේ පව, එක්ක පින, එක්ක ධානය. ඒක හේතු ඉතුරු නොවි අවසන් වීම අනිත්‍යයි. හේතු ඉතුරු වී අවසන් වීම නිට්ටයයි. ඔන්න බුදු සමය අනිත්‍ය තියෙන තැන් දෙක. අනිත්‍ය සරණින් දුකින් මිදෙනවා, නිට්ටය සරණින් දුකටපත් වෙනවා. ඒ දක්වාම බෞද්ධයින්ගේ දැනුම ගැඹුරට එන්න ඕන මේ බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය සරණින් දුකින් මිදෙන්න. මේවා තේරෙනකොට ඔබ හිතේ ඔබ කොහෙද හිටියේ කියලා. බෞද්ධයින් වශයෙන් ඔබ යම් යම් ක්‍රියාකාරකම් කරමින් හිටිය අය ඔක්කොම පුණ්‍ය මාර්ගයේ තමයි. නමුත් අවිද්‍යාවක් තුල. එනිසා අන්න දැන් අරමුණෙන් අරමුණට අනාගත ඵලයක් උපදින්න නැතුව අවසන් වෙනවා නම් ඒ ස්කන්ධ පංචකය මිය යනවා. ඒක කර්ම රැස් නොවී මිය යනවා. එතකොට උපාදානෙන් මිදෙනවා. කර්ම රැස් වෙන්නේ උපාදානය වුණොත් උපාදාන නොවී මිය යනවා. අන්න ඒක තමයි එහෙම උපාදාන නොවී මේයන්ට සිහිය තබා ගන්න එක තමයි මරණ සති කියන්නේ. මරණයට සිහිය. ඔබ මරණයටපත් වෙන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් උපාදාන නොවී මරණයටපත් වෙනවා. ඒකමයි අනිත්‍ය කියන්නේ.
බලන්න අනිත්‍ය හැර වෙන සරණක් තියනවාද කියලා ඊට පස්සේ. මේ සසර ගමන හදරකින් නිදහස් වෙන්නට ඇයි යන එන මගක් තියෙන්නේ හේතු තැබුවොත්. දැන් හේතුපටි සම්භූතං හේතු බංගා නිරුද්ධති ගලපන්න. හේතු එකතු වීමෙන් හටගන්නවා හේතු නැත්නම්. පව් හේතු නැත්නම් අපායේ නැහැ. පින් හේතු නැත්නම් කාමසුගතිය නැහැ. ධාන හේතු නැත්නම් බඹලෝ නැහැ. හේතු බංගා නිරුද්ධති. ඔතෙන්ඩයි බලන්න වෙන්නේ. එහෙම නෙමෙයි සමාජය නම් විග්‍රහ කරන්නේ ඕවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මෙබඳු ධර්ම දේශනාවක් සංවිධානය කර ගැනීම තුළ ධර්ම දානයක් දීම තුළ ඒ සඳහා දායකත්වය දැරීම තුළ ඒ සඳහා පැමිණීම තුළ ධර්මය කුමක්දයි අවබෝධ කර ගැනීමේ ඕනෑකම. අනික් සෙසු බලාපොරොත්තු සේරම දෙවෙනි තැනට දාන්න ඕන. ඒ බලාපොරොත්තු තිබුණට කමක් නැහැ. නමුත් ප්‍රධාන කාරණේ මේ ධර්ම දේශනා කරන්නට එන මගේ බලාපොරොත්තුව ලෝකෙට ධර්මය දෙන එක. එනතු මම බණ කියන්න ඉගෙන ගත්තා හරි නිකන් ඉන්න බැරි හින්දා හරියනවා නෙවෙයි. තරුණෙක් වශයෙන් සමාජයට ඇවිදින් පොතපත කියවලා බලලා බුදු සමයේ ගැඹුරු තේරුම් ගැනීම තුළ වෙන්න ඕන දේ සහ වෙන දේ තේරුම් අරන් තියෙනවා. මොනම ගැටලුවක්වත් නැතුව ඕනෑම සූත්‍රයක ඕනෑම ගාථාවක් තුළින් මේක පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මම යන ගමනේ යමින් අනිත් අයට ඒක කියලා දෙන්න වෙනවා. ඒක බුදුන් වහන්සේගේ නියමයක්නේ. මේ අර තියෙනවා මණික් සම්බන්ධ කතන්දරයක්. පළවෙනි මණික බුදු මණික කියනවා, දෙවෙනි මණික ධර්ම විනය දේශනා කිරීම කියලා කියනවා, තුන්වෙනි මණික ධර්ම විනය තේරුම් ගැනීම කියනවා, හතරවෙනි මණික අනුගමනය කිරීම කියලා කියනවා. නම් ධර්ම විනය දේශනා කරන්න ඕන කියලා වදාරලා තියෙනවා භික්ෂුන්ට. ඒක තමයි අපි කරන්නේ. තවත් බොහෝ පිරිසක් සසර ඇවිදින ගමනෙන් සහ දුකටපත් වීමෙන් ගලව ගන්න උන්ට අවබෝධය ලබා දීම. අපි කරන කාරණාව. එහෙනම් අන්න අපිව උදව් කරගෙන ඔබ අවබෝධයටපත් වෙනවා. ඔබ ධර්ම දේශනා එකක් වෙන්න බෑ, දෙකක් වෙන්න පුළුවන්, 10ක් 15ක් වෙන්න පුළුවන්. සමහර විට මම පෞද්ගලිකව දන්නා පරිදි නම් අප විසින් කරන ධර්ම දේශනා 800ක් විතර අහපු අය මේ ලංකාවේ ඉන්නවා. ඔවුන්ට නම් යමක් තේරෙනවා. එකක් දෙකක් පහක් අහලා නම් තේරෙන්නේ අඩු ගානේ 50ක් 100ක්වත් අහන්න ඕන මේ හැම වචනයකම අර්ථය තේරෙන්න. එතකොට තමයි අපි සැබෑ බෞද්ධකම පිහිටන්නේ. ඒ නිසා ඔබ මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කරන්න දායකත්වය ලබා දී කලේ හොඳ දෙයක්. එහෙනම් බුදු සමයෙන් පැහැදිලි කරන්නේ සසර ඇවිදින මඟ නෙවෙයි. ඒක අවිද්‍යාව තුළ අවිද්‍යා පත්‍ය සංඛාරා. සසර ඇවිදින එක ඔක්කොම. බුදු සමයේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය අර භික්ෂුන් වහන්සේට අවබෝධයක් තිබුණා මං හිතන්නේ ස්කන්ධ පංචකේ උපාදාන නොකර අවසන් කරන හැටි අම්මට කියලා දෙන්න. ඒක තමයි යාමක් ඒමක් නැති මඟ. එතකොට එහෙනම් සසර ඇවිදින්න කෙනෙක් නැති වෙනවයි සසර ගමන නිමා වෙන්නේ. ඇයි? තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන් මේ වචනේ නැද්ද? භව ආරාමා භික්කවේ පජා භව රතා භව සම්මුදිතා. ප්‍රජාව භවයේ ආරාමයක් කොටගෙන ඇලිලා ඉන්නවා සතුටු වෙනවා. තථාගතෝ තථාගතයන් වහන්සේ භව නිරෝධාය ධම්මං දේශේති. අර ධර්ම දේශනා කරන්නේම භව නිරෝධය සඳහානේ. ඒ නිරෝධය කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම. ඒකටමයි විදර්ශනා වැඩිම කියන්නේ, භාවනාව කියන්නේ. ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනු ලබන්නේ පතාන වැලිගෙපොළ බලංගොඩ පදිංචි GM ජයසිරිනා මෞතුමිය, BW චන්ද්‍රාවති, BW ශ්‍රියානී යන දරු දෙදෙනා විසින්. මීට වසර 2කට පෙර මිය පරලොව යන්ට යෙදුනා වූ W පීටර්ස් ස්වාමි පුරුෂයාට නැත්නම් පියතුමා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය තැනක ඇත්තම් පින් අනුමෝදන් කිරීම සඳහාත් එම් ලයිසා මෞතුමියට, GM පෙමානිස් පියාණන්ට පින් බලාපොරොත්තු යම් ඥාතිවරයෙක් සිටී නම් ඒ හැමදිනාට පින් අනුමෝදන් කිරීම සඳහාත් මෙම කුසලානිසංස බලයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන චතුර්දිස්නා ඉසාරා සමිතා යන දරුවන් ඇතුළු සදිස් අශානි දෙනුවන් ගවිඳු මල්චා වරුණ යන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ආශිර්වාදය ලැබේවායයිද බාධක දුර වේවායයිද ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු සිල් ගුණ දහම් වරණ සියලු සාමින් වහන්සේලාටත් රට ජාතිය ආරක්ෂා කරන දෙව් දේවතා සැමටත් පුණ්‍ය ආනුමෝදනා කරනු ලබනවා. ආරක්ෂක අංශයේ සේවය කරන රොෂාන් ඉන්දික දරුවාටත්
රාජරත්න ඥානවති කුසුමා යන අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී කියන්න එපා ඉක්මනින් මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කර ගැනීම ගැන සසර දුක් කෙලවර කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. එබැවින් ධර්ම දේශනාව කරවා ගැනීමෙන් මූල්‍ය විරදන් දැරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ සකල විද ආනිසංස ධර්මයන් ඔබගේ නමින් නැසීමේ පරලෝකියාව හිතින් සඳහන් කළා වූ අයගේ නාම ලේඛනයන් ආය අතර පින් කැමති කෙනෙක් නැත්නම් හැමදෙනා පින් අනුමෝදන් කරගනිත්වා. ජීවිත පිනින් මදනම් පිනින් පෙරේවා දුකටපත් තන් දුකින් අත මිදේවා නොලබූ සැප සම්පත් ලැබේවා සතර වසනාතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපැමිණ මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණීය වැනි ධම් කරුණක ගැඹුර කර්මක්ෂය කිරීමේ කර්මයේ වැනි අනුගමනීය ප්‍රතිපදාවක් තේරුම් ගන්නට ලැබීම දෙලින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කළා වූ දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සඵල වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබ හැම දෙනාටමත් ඔවුන්ටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා. රැකියා ආදී කටයුතු සාර්ථක වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. රෝග පීඩා දුරු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් බෙන් වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක ගැඹුරු තේරුම් ගැනීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණසේ සැනසීමත්පත් කරගන්න හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම්